දැන් නැහැ ගලවන්නද? ඒක මයික් එක නැතුව කිව්වෙත් මම තත්ත්වයක්ද කියලා. එන ඕෆ් කරන්න. ඈ මයික් එක නැතුව සුබ දවසක් දයාබර ප්‍රේක්ෂකයනි. අද සුපරිදි පරිදි පෙර ඇසුර නාලිකාව වෙනදාවෙන්ම පෙර ඇසුර නාලිකාවේ විදායක අධ්‍යක්ෂක ඇල්බර්ට් හේවගේ මැතිතුමන් අදත් මැදිරියට අපි හැදෙනවා. අදත් මම හිතන්නේ එතුමා දීර්ඝ කාලයක් පරේෂණ කරමින් යනවා. මම මේ අපේ ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා ආගමික වැඩසටහන් වෙනුවෙන් මම හිතන්නේ මේ පසුගිය කාලේ එතුමා සුවිශේෂී වැඩක් ජාත්‍යන්තරේ සම්බන්ධ කරගෙන කරා. ඉතින් අපේ YouTube නාලිකාවේදී මම ඒක දැක්කා. ඒ දැක්කා මට ඒ නිසා ඒ පිළිබඳ මෙවරත් එතුමන්ගේ මේ සුවිශේෂී වැඩසටහන පිළිබඳ මම හිතන්නේ අපේ ප්‍රේක්ෂක ජනතාවට දැනුවත් කිරීමේ ඒකායන පරමාර්ථයෙන් එතුමන් මැදිරියට කැඳවලා ඒ පිළිබඳ අදත් සාකච්ඡාවක් කරන්න ලෑස්ති. අයිබෝන් එතුමනි. අයිබෝන්. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි පසුගිය දවසක අපේ නාලිකාවේ කියන්නේ පෙර ඇසුර YouTube නාලිකාවේ මම දැක්කා ඔබතුමා බෝධි පූජාවක් කරනවා. ඒ මම හිතන්නේ මේ වෙලාවේ ඔන්ලයින් සම්බන්ධ වෙලා හිටියේ ජාත්‍යන්තර දරුවේ ජාත්‍යන්තර මම හිතන්නේ මට මතක හැටියට ඇමරිකාවේ දේශයේ ඇමරිකාවේ ප්‍රාන්තික ඒ දරුවා මම හිතන්නේ ඔන්ලයින් සම්බන්ධ වෙලා හිටියේ බෝධි පූජාවකට. ඒක සුවිශේෂී අවස්ථාවක් කියන්නේ මම මේක දැක්කා ඒ දරුවා රෝහලට ඇතුළත් වෙලා රෝහලට ඇතුළත් වෙලා ඔන්න මෙන්න තියාගෙන ඔබතුමා බොහොම සංවිධානාත්මකව ඒක ප්ලෑන් කරලා තිබ්බා. ඒක සුවිශේෂී කටයුත්තක් වගේ මට දැනුණා. මොකක්ද ඒකේ තියෙන ඒ වැඩසටහන මොකක්ද? ඒ පරිශ්‍රණය මොකක්ද? ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජිත් කර්මාසිරි මැතිතුමනි. පසුගිය කාලේ කොරෝනා වසංගතය තිබුණත් මම නොකොඩාම මේ අභ්‍යාසය කරමින් ඉක්මනක් නෙවෙයි සෑම මාසයකටම ඔය හතර මාසිල් අරගෙන කොරෝනා වසංගතයට ගොදුරු වෙච්ච අය සහ ලාංකීය ජනතාවත් ලෝවැස් සියලු ජනතාවත් බේරගන්න මම මේ අභ්‍යාස කරලා ආශිර්වාද කරනවා. කෙසේ හෝ ඇමරිකාවේ ගුණම ලබන විශේෂඥ වෛද්‍යවරියෙක් වරියක් වශයෙන් ගුණම ලබන රැකියාවේ විදුව සිටින විශේෂඥ වෛද්‍යවරිය නේ විද්‍යාඥයෙන්නේ විශේෂඥ විද්‍යාඥයෙක් වශයෙන් ඔබතුමා සාකච්ඡාවකදී මම දැක්ක කියලා තියෙනවා මේ දැරිය මේ පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ සොයාගැනීම පිළිබඳව විශේෂඥවරියක් වශයෙන් ඇමරිකාවේ සේවය කරන ශ්‍රී ලාංකික දැරියා. තවදුරටත් ඔහු අධ්‍යාපනය ඉදිරියටත් පදාරනවා. කෙසේ හෝ මේ දැරිය මට සම්බන්ධ කළේ මේ දැරිය දෙනියාය ප්‍රදේශයේ දැරියක්. ඒ දැරිය ආවියයි. වැඩිදුර රැකියාව කරන ගම වැඩිදුර අධ්‍යාපනය සඳහා තමයි ඇමරිකාවේ. ඒ වගේම ඉතුමේගේ මාමා අම්මගේ සහෝදරියෙක් තමයි මායිල මුණ ගහලා කිව්වේ. මාත්‍යා මගේ මෙන්න මේ වගේ දරුවෙක් ඉන්නවා. නංගිය දියණිය. දැන් රෝගාතුරව පුදුම අසහනයකින් පසු එහෙමයි මම කොයි ඒ දැරියේ විශේෂඥ වෛද්‍යවරියෙක් පස්සේ නෙවෙයි ඒ පරේක්ෂණ කරන්නේ පිළිකාරෝ මා දැරිය සමග සාකච්ඡා කළා මට දැරිය අවබෝධ කරලා දුන්නේ පිළිකාවක් හැදෙන්න කලින් ඒකට ප්‍රතිකර්ම කරන්න කොහොමද? ඒක සොයාගන්නේ කොහොමද කියලා ඒ ගවේෂණය තමයි තියෙන්නේ ඇතුළේ කණ්ඩායම කරන්නේ. තමන් වටිනා ලෝකෙ කිසියෝ දෛවයේ සරසබට දන්නේ නැහැ. ඒ දැරිවියට පිළිකාරෝ
ඒ කියන්නේ ඔබතුමා ඒ දෙදරියට පිළිකාවක් හදිත් බව ඔබතුමා සම්බන්ධ වුණාට පස්සේද දැනගත්තේ නැත්නම් වෛද්‍යවරු කිව්වද මෙයාට පිළිකාවක් තියෙනවා කියලා? ඒ දැරියේ මාසම කතා කළාම කිව්වා දැරියේට අධික බඩේ කැටුමක් තිබුණා. ඔත්තේ වම්නේ දෑවයි කිව්වා ඒ දැරියයි ඒ දැරිවිය සහ මලනුවන් ඉන්නේ මලනුවන් දෙන්න යාළඟ ඉන්නේ. දෙමව්පියන් වෙන රටක ඉතාලිය මගේ මතක ඇති. පස්සේ වෛද්‍යවරු මුණ ගැහෙන ගියාම වෛද්‍යවරු මේ ස්කෑන් පරීක්ෂණ වලදී තහවුරු වුණාලු ගර්භාෂය පිළියක්. පස්සේ මේ වෛද්‍ය වාර්තාවල අනුව ශරීරය පුරාම පැතිරලා තියෙනවා. මේක තාමත් සීරියස් කේස් එකක් කියලා තමයි වෛද්‍යවරුන්ගේ නිගමනය වෙන්නේ. පස්සේ මට අද වගේ මතකයි ඔන්ලයින් තාක්ෂණේ ඒ දේනිය මට අඬ කතා කිව්වා. කියලා අයිවායි ප්‍රශ්න දෙකකට මුහුණ දීලා තියෙන දරුවිය. මේක සල්ලි කර්මයට භාජනය කරන්නත් ඕන. ගර්භාෂය නිසා මේක මුළු ජීවිතේට මේක බලපාන නිසා ඒක ලොකු කම්පණයක තියෙනපත් වෙලා. විවාහ වෙච්ච නැති නිසා. තමයි විවාහ වෙන්න විශ්සගෙන ඉන්නේ. එතන තමයි ගැටලුව. පස්සේ මේ වගේ මම සොයලා බැලුවා. සැබවින්ම සංජිත් මහත්මයා උදක තියාගන්න ඕන. මා මුණ ගැහෙන පිට තියෙනවා. මම කෙනෙකුට උදව් උපකාර කරන්න මගේ පැත්තෙන් විතරක් මදි. අනුග්‍රහකයා සහ ප්‍රතිග්‍රහකයා සීලවන්ත නම් තමයි මේක සාර්ථක. සැබවින්ම දෙනිය. තමා දන්න විදියට ධර්මයේ හැසිරෙන බව පැහැදිලිව කියනවා. එතනයි වටිනාකම වාසනාව පැහැදිලි. රජ කරවාගෙන පැතුමනි ඒ දේනි මට අඬා කියනවා. මෙමය සල්ලි කර්මකට භාජනය කරන්න කියලා වෛද්‍යවරු නිගමනය කළ අවසන්. මොකක්ද කරන්නේ? මං කොදීනි බය වෙනවා. බුදුදහමට අනුව මා කියන තාක්කල් සල්ලි කර්මකට භාජනය වෙන්න එපා කියලා මම උපදෙස් දීලා මම කළේ ඒ දේනියට මා ඉගෙන ගත්ත භාවනා අභ්‍යාසය මට හොඳට මතකයි ඔන්ලයින් තාක්ෂණය මා ඉගෙනුවා. උගන්ලා මං කොදීනිය ඔය ශල්්‍ය කර්මයට වාජන වෙන දිනේ මෙන්න මේ කමඨාන අරගෙන මේ භාවනා අභ්‍යාසයේ වා නිර්වින්දනය කරන මොහොතේ ඉඳලා පටන් ගන්නවා. පස්සේ එහෙම ඉඳලා මම කොදීනිය මම දිනේ වෙනුවෙන් මට පුදුම වෙහසක් තරන්න සිද්ධ වුණා ඒ කාලෙ තිබුණා. මහා අම්බතුර දිස්ත්‍රික්කයේ අම්බතුර විහෙරගල ආරණ්‍ය සේනාසනයට ගිහින් දසසිල් සමාදන් කළා. යත්නගේ මාමලින් මා සමගට සිල් සමාදන් වෙලා ඔන්ලයින් තාක්ෂණය උපයෝග කරගෙන දැරිවිය මේ බුද්ධ වන්දනාවට බෝධි වන්දනාවට සහභාගී කරගෙන මම බෝධි පූජා කරලා බුද්ධ වන්දනා කරලා රැස් කරගත්තා කුසල් විහෙරගල ආරණ්‍ය සේනාසනේ වැඩ සිටින බෝධින් වහන්සේලා වෙත වැඩ සිටින මහේශාක්‍ය දෙවිවරු ඇතුළු සිවුරුම් දෙවියන්ට ආරාධනා කරලා මයිල්ලේ මක් ඒක ඉල්ලේ මක් නෙවෙයි මම යදින්නේ නැහැ කරුණාසෙන් මෙතුමනි මම ආඥා කළා දෙවිනි මම මේ තරම් කාලයක් මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් මගේ සීලමය ගුණයක් තිබේ නම් මේ දෙවියන්ගේ සූපක් කරගන්න ලැබේවා. ඒ වගේම දෙවියන්ට අනකලා දෙවිනි ඒ දෙවියන්ගේ සූපක් කරලා කරන්න වහන්සේලාගේ ආශිර්වාද ලබා. ඒ වගේම මේ බෝධි පූජා කරගෙන යන වෙලාවේ සංජිත් පැතුමනි දෙවියන්ට මිදෙන මොකද? ඒ දිනිය කියනවා අංකල් මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා වැඩි කරගන්න. පසෝ රෝල් කෝල් කරනවා. මම දැඩි කැපකිරීම. ඒ දිනි පිළිබඳව විමසිල්ලෙන් තමයි පසු කරන්නේ. ඒ වගේම සල්ලි කර්මයට භාජනය කළා. දැන් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක්.
මේ දැරිවියේ ශල්‍ය කර්මයක් ඊතරම් බැරෑර ශල්‍ය කර්මයක් තිබුණා. දැරිවියට ප්‍රශ්නයක් නැතුව මේ හරීම සහැල්ලුවෙන් ඉන්න එක වෛතුරු ප්‍රශ්න. එතුමා දැරිවියට කියා දීලා තියෙන අභ්‍යාසය භාවනා අභ්‍යාස කරනවා. පස්සේ ශල්‍ය කර්මයට වාජනය කරලා ගර්භාෂය ගෙඩි ඉවතට අරගෙන ඒක වැඩි දුර වෛද්‍යවරු සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යවලා ප්‍රෝහල්ගත කරගෙන දැරිවිය නිර්ලේපනේ අවසන් වුණායින් පස්සේ දිනේ මාසයක් කතා කළා. අංගල් මම කිසි දෙයක් හිතුවේ නැහැ. නිර්වින්දනය කළ වෙලාවේ ඔබතුමා තමයි මට දකින්න ලැබුණේ. මම ඒ මත්තම ජීවත් වුණා. පංච කර්මාසයෙන් මෙතුන් මා තාම මේක මට සතුට කාරණයක් නෙවෙයි. මේක තමයි බුදුදහම. මේක තමයි යථාර්ථය. අපි ඉගෙනගෙන තියෙන්නේ බුදුදහම කවුද හරි කියන එක නෙවෙයි කුමක් හරි. දර්ශනෙට අපි මම බැලුවා ඇයි මේ වගේ දිනියකට මෙනෙවියකට අකාලෙදි මේ වගේ පිළිකා රෝගකට උදුරු මායේ පිළිතුරු ගවේෂණය කරලා මම තීරණය කරේ නෑ මේ දිව්‍යනිය බේර ගන්න පුළුවන් බෝධි පූජා කරලා අපිරස් කර ගන්න අකුසල දෙවියන්ට අනුමෝදන් කරලා දෙවියන්ගේ ආශිර්වාද ලබා අවසානයේ මොහොතේ අන්ති කර්මාසෙට බැඳුණා. දින ගානකට පස්සේ වෛද්‍ය වාර්තාව එනවා. එහෙම සීරියස් නෑ. මේක ව්‍යාප්ත වෙලා නෑ. මේක බොහොම පහසුවෙන් කෝ කර ගන්න පුළුවන්. සම්බන්ධ වෙන කලින් ඔබතුමා මේ දිනේට ප්‍රකාශයක් කරාද මේ කාර්යය පිළිලා නැහැ. ඒකේ තරම් බයනක නොවන බව ඒ දිනේට කිව්වා. ඔව්. පංච කර්මාසෙන් වැතුනේ මා පළමුවම කළේ. දිනේ හිත හැදෙන්නේ. කොහොමද මම උපයෝගී කරගත්තේ? මා දන්නවා ධර්මයේ මා දිගු කාලයක් ගවේෂණාත්මක පරිශ්‍රය කරපු නිසා මා දන්වන දෙයක් දෙන්නේ නැහැ. ඒ සමන් දිනේ දුන්න අවවාද තමයි දිනිය මම කියන්නේ මම බොහෝ මම කෙටි වචන භාවිත කරනවා දෝනි බය වට හිටියක් ධර්මානුකූල හැසිරෙන්නේ ඒක අපිට ඒක උපකාරයක් මොන සාරල වෙක තමයි අයිතිවරු වර අහලා තිබ්බේ බය නැතුව මෙහෙම ඉන්නේ ඔබතුමා කියන විදිහට ඒ ධර්මයේ එක්ක තියෙන බලපෑම හරුසෙන් මෙතන අපි අවිවාදයෙන් පිළිගන්න ඕන රෝගී එක්ක ගනුදෙනු කරද්දී කවුද හරි කියන එක නෙවෙයි කුමක්ද හරි කියන එක. මොකද රෝගියෙක්ගේ මනස අනිවාර්යෙන් අසර කුමක්ද හරි කියන්නේ බලන්න. ඒතකොට ඒ දියණියට තිබුණු ලොකුම ගැටලුව තමයි ශල්‍ය කර්මයට භාජන වෙනව පමණක් නෙවෙයි. විවාහයේ කිවිසගෙන ඉන්නේ. කිවිසගත්තන් පස්සේ එම් බලාපොරොත්තු වෙන දරු සම්පත් ඒවා හිමිවි කියන එක තමයි ලොකු ගැටලුවක් ආයේ. ඒක තාම වයන් මම පළමුව කලේ මේ පැත්ත හිත යොමු කරලා දීර්ඝ අවවාද දුවි දෝනි අතීතය අමතක කරා අනාගතය අමතක කරා ශල්‍ය කර්මයට භාජන වනතුරු සුවේ ලබන වර්තමාන ජීවිතය මම දීනියට කිව්වේ නැහැ මේ සියල්ල විශ්ලේෂණය කරලා කිව්වේ නැහැ මට ඕනකම තිබුණේ මේ තත්ත්වයට ගෙනල්ලා හරි බුද්ධිමත් දිනියක් සුවේ ලැබුණයින් පසු ওই වචනේ මම
එයි අංක ඔබතුමා මට ප්‍රකාශ කළේ අතීතය අමතක කරන්න අනාගතයත් අමතක කරන්න වර්තමානයේ පංච කරුණාසන මෙතුනේ මගේ මා සරණ මගේ භාගවත් ලෝතර බුදුජන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ ධර්මයේ හැසිරෙන්න නම් සංසාර ගමන කෙටි කරගන්න. ඊතර වෙන්න. අතීතය අමතක කරන්න. අනාගතයත් අමතක කරන්න. වර්තමානයේ ජීවත් වෙන්න. එහෙම වුණොත් තමයි ධර්මය අපට අවබෝධ කරගන්න පුළුවන්. මගේ දියණියට දුන්න අවවාදය තමයි අතීතය අමතක කරන්න. අනාගතයත් අමතක කරන්න. ඒ මෙයාගේ හිතේ රැව් දෙනවා. මං විවාහ වුණාන් පස්සේ දරුවෝ නැතුණොත් මට ඇති වෙන සමාජ ගැටලු තමයි වරපත බයන මම ඒක කිව්ව නෑතුවා එහෙම වෙන්නේ නෑ මේ විදිහට මේ දිනේ අහන්නේ කියන්නේ මං කො දිනේ මං එදා ඒ තීරණය ගත්තේ වා මෙන්න මේ පැත්තේ වාගේ මනසෙත් වැඩ කරා මනසේක වැඩ කරනවා ඒ නිසා ඒක නවලක් කරන තමයි මම උත්සාහ ගත්තේ ඒක තමයි යථාර්ථය යෝගී සුවල මට පංච කරුණාසන මෙතුනේ හොස්පිටල් එකේ දින ගානක් ගත කරලා දිනේ සම්පූර්ණ සුවය ලැබුණා පස්සේ මට පින් දීලා කියනවා මම දැන් සම්පූර්ණ සුවය ලැබුණා මම රැකියාවට අච්චර සූදානම් කළා ඉපමණක් නෙවෙයි කරුණාසන මෙතුනේ මේ නිසා මේ දියණියගේ දෙමාපියන් සහෝදරි පුදුම පරිවර්තනයක් වෙලා තියෙනවා ධර්මයේ පිළිබඳ හේතු මම මේ දරුවන්ට පැහැදිලිව තීරුම් කළ දුන්නේ දරුවනේ මව්බිමට සේවය කරා පෙර කුසල් මත ඉවත් ඉපදුණු දරුවෝ පෙර ඇස්රයිව ගත කරා ජීවත් වෙන තත්පරයක් පාසා කරුණාසන මෙතුණි පෙර අකුසල් කිවි යනවා අපි සකස් කරගන්න පසු ඇසුර. එනම් පසු ඇසුර. මොන වගේ පසු ඇසුරක් අපි සකස් කරගන්නවා? අනවරාග සංසාරේ දුක් විඳ අන්නේ සසර දුක් විඳතර වෙන්න. සංසාර ගමන කෙටි කරගන්න තමයි මේ පසු ඇසුරක් කියලා හිතන්නේ සිපත. ඒ දියණියට බිල් සිද්ධ වෙන්න ඊනගේ දෙමාපිය විශේෂයෙන් සහෝදර සහෝදරි ඥාති සියලු දෙනා කටවල් ගානක සිට මට පුණ්‍යානුමෝදනා කරනවා. තාම සාර්ථක වැඩසටහනක් කළා. මම දැන් මේ වර්තමානයේ මට දැනගන්න ලැබුණා අධිතුමාගේ පරීක්ෂණ කටයුතු අධ්‍යයනය කරනකොට ඒ දියණියගේ නගා කොරියානු සිට ඒ අසනීප තත්ත්වකින් ඔබතුමාට ඔන්ලයින් සම්බන්ධ වෙලා කොහොමhari වැඩ පිළිවෙලක් මේ වැඩසටහනක් කරානේ මේ ළඟදී. එතන තියෙන රජපත්තුනේ ඒ නිසා දැන් මා ගැන හැබැයි රජපත් කරවපම් වෙද්දී හොඳට මා අවබෝධ කරගන්නවා. මා මේ YouTube නාලිකාවක් ඕපන් කරනවා. මා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ධර්ම දානයක්. තමයි මට වෙලාවක හිතෙනවා මේක මගේ දහම බුදු මගට බාධාවක් කියලා. ඒ දියණිය නිසා මෙයාගේ දියණියගේ වැඩිමල් සහෝදරිය මට කතා කරලා මට මේ ප්‍රශ්න තියෙනවා. ඒක ඊට බැරේ ප්‍රශ්නයක් පස්සේ බලනවා. රජ කරුණාසිරි මෙතුමනි ඇමරිකාවේ දියණියට තිබුණේ හායි කොරියාවේ දියණියට තියෙන වගේ උගත් තාම බුද්ධිමත් දරුවෝ කටට සම්පතක් එයාට තියෙන ඊට වඩා බරපතල මානසික ප්‍රශ්න මම ඔබ දේවාට ප්‍රශ්න කියනවා. යා කරුණු තුනක් මට ඉදිරිපත් කරනවා. මම යාත් එක්ක සාකච්ඡා කරා මට තේරෙන දෙයක් තමයි කරුණාසන මේ වගේ පුණ්‍යවන්ත ക്ഷേම භූමික මව්බිම බෙදුන අපි විදේශගත වෙලා මල පහන පූජා කරන්න බැරුව ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් නැතුව ජීවිත නැතුව ගැටුම් මුකුත්ම කම්පාටවත් මගේ දියණියගේ ඇහුවේ දියණිය වා ගෙදර වතාවක් කරනවා
මල් පහන් පූජා කරනවා. කිති පූජා කරනවා. මං කෝ බුද්ධ ප්‍රතිමාවක් හිම අපේ රටේ තියාගන්න නීති ඉඳනේ. කෙසේ හෝ මම මේ වැඩිමහල් දිනියත් එක්ක සාකච්ඡා කරලා මට තේරුණා අර කායික ප්‍රශ්නෙට වඩා මානසික ප්‍රශ්න ඊට වඩා බැහැ. මම ධර්මානුකූලව ඉදිරියට ආවා. මේ විදිහට ජීවත් වෙන්න මේ විදිහට ධර්මය ඇසෙන්න මෙන්න මේ මම එදා මම මේ දිනෙදි ගොඩදුවා මේ භාවනා අභ්‍යාස කරන්න කියලා මම මෙත්තා පාරමිතාව දිනියට සම්පින්දනය කරලා මුළු පැය ගානක් එක අභ්‍යාසයක් කළා. යාට කිව්වා ඉක්පතාම කරලා තමයි රැකියාවට යන්නේ. පස්සේ අවසාන දිනේ මට කියනවා අංකල් මගේ ප්‍රශ්න වලින් 95ක් විතරම බැරෑරු ප්‍රශ්න කියලා. තව එක ප්‍රශ්නයක් තියෙනවා මට දිනේ බාරට විසඳේ. ධර්මයේ මම රාජ්‍ය මහත්තයා මේක උපයෝගී කරගන්නවා. විශේෂයෙන්ම අද සමාජය දිහා බැලුවම උගතුන් බුද්ධිමතුන් කියලා කොටසක් අපේ ලෝකේ ඉන්නවා. නමුත් අපි ඉගෙන ගන්න කාලේ සංජිත් කරුණාසේන මහත්මයානි වර්තමාන අපි ඉගෙන ගත්තේ ගුණ නැහැ ගුණ ඕනද මට තේරෙන්නේ නැහැ මේ විවෘතාර්ථිකේ ප්‍රතිඵලයක් කියලා. දැන් වෛද්‍යවරු දැන් දැනගන්න ලැබෙන්නේ දැක ගන්න ලැබෙන්නේ අසන්න ලැබෙන්නේ ගුරුවරුන්ගේ මුවින් නැනනෝනේ මෙතනයි පාරයස් මුළු ලෝක වෙනසනේ අපේ රටේ ගුණ නෝන නැනනෝන පමණක් මුල් කරගෙන ඉවර ඒ හේතුව මට මතකයි රාජ්‍ය කරුණාසේන මහත්මයානි අපවත් වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රෝණු විශ්වවිද්‍යාලයේ උපකුලපති අග්ගමහා පඬිත් පල්ලත්තර සුමන ජෝති ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මම ඇහුවා. අර පිළිකා රෝගෙන් පෙළෙන එදා පෙළුණු දකුණු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා වෙනුවෙන් මම ගාල්ලේ මලිගස්පේ පන්සලට ගිහිල්ලා බෝධි බුද්ධ වන්දනා සහ බෝධි වන්දනා කළා. ඒක අනුශාසනා කතාව කළේ නායක ස්වාමීන් වහන්සේ. ඒ අනුශාසනා කතාවේදී ප්‍රකේදී ප්‍රකාශයක් සිදු වෙනවා. ඒ ප්‍රකාශය තමයි වෛද්‍ය ශිෂ්‍යයෝ ආගම දහමින් ඈත් වෙලා කියලා උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළා. මේ එතනයි බයන මට තේරෙන්නේ මෙවැනි වසංගත පවා එන්න මූලික හේතුව තමයි අපි සබාදාමට පරිසරයට ඉරෙහිව ජීවත් නිසා දැබර ප්‍රේක්ෂකයන්ගෙන් මා සිහිපත් කරනවා ඉල්ලීමක් කරනවා. දරුවනේ ජීවත් වෙනවා කියන්නේ ජීවත් වෙන්නේ නෙවෙයි. සීනුන උපදවාගෙන මේ ලෝකේ මිනිසා ලෝකෙ පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගන්න. ඒ වගේ බුදුදහමට අනුව අනවරාග සංසාරේ තව තවත් දිග්ගැස්සේ නැතුව සංසාර ගමන මෙයා භවෙදිම කෙටි කරගන්න. සියලුම ජනතාව ගත් බුද්ධිමත් ඒ වගේම
ඉහළ සියයට පහළ දක්වා අධ්‍යාපනය අඩු සියලුම දෙනා ජනතාවට සද්ධර්මයේ පිළිබඳ ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම නැවත වතාවක් ධර්මානුකූල ජීවත් වල ඒ රෝගයට ගොදුරු දීනියෙන් ඉක්මන් සුවය මා ප්‍රාර්ථනා කළා වගේ පිළිකා රෝගයේ පිළිබඳව ගවේෂණය කරන දියණියනි ඔබට සෑදුණු රෝගය ආශිර්වාදයක් ලෝවෙස් සියලුම පරිණත සිතක් කියනා වූ මිනිසාට සේවය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ සේවය කිරීමේදී විශේෂයෙන්ම ගුණධර්ම ඇතුව මුදලට ගැතිගමී සේවය කරන්න දීපත් කරමි. මව්බිමට උපන් මව්බිමට මේ රටේ ජනතාවට විශේෂයෙන් බෞද්ධ ජනතාවට ඔබතුමීගේ මේ බුද්ධිමය දීපය මහිමය ලබා සංසාර දුකින් ඈතර වෙන්න උපයෝග කරගනිවා කියලා ප්‍රාර්ථනා කරනවා. මානීය වෙනවා.